ධර්මානුශාසනාව සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ පූජනීය වත්තේගම ආනන්ද චිත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්නතුනි, අද ධර්මදේශනාව බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැමතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. යංච භික්ඛවේ රත්තින් තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධති යංච රත්තින් අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති යං ඒතස්මින් අන්තරේ භාසති ලපති නිද්දිසති සබ්බන්තං තතේව හෝති නෝ අඤ්ඤථා තස්මා තථාගතෝති උච්චති. සාදු සාදු සාදු. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් සියලු ලෞතුරා බුදුරජාණන් වහන්සේලාටත් උතුම් ධර්මස්කන්ධයන්ටත් ලොව පහළ වූ පසේ බුදුරජාණන් වහන්සේලාටත් අරහත් උතුමන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඇතුළු අෂ්ටාර්ය පුද්ගල ආර්ය මහා සංඝරුවනටත් සියලු ලෝකයන්හි වැඩ සිටින සියලු ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලාටත් අපගේ নমස්කාරය වේවා. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා අපට ඉස්මතු කරපු කරුණු සාමාන්‍ය මිනිසෙකුට අවබෝධ කරන්න බැරි දේවල්, අසාමාන්‍ය දේවල්. විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය වචනවලට හරවලා මුලැමැදාග පිරිසිදු විදිහට දේශනා කිරීම. ඒකට කියනවා බුද්ධ කෘත්‍ය කියලා. මේ බුද්ධ කෘත්‍ය බුදුරජාණන් වහන්සේලාට පමණයි සිදු කරන්නට පුළුවන් වන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා තනිවම නිවන් මඟ අවබෝධ කළත් අනිත් අයට වචනවලට හරවලා දේශනා කිරීමේ හැකියාවක් නැහැ. රහතන් වහන්සේලා ආදී උතුමෝ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්ම වචන වලින් තමයි අනිත් අයට දේශනා කරන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අමතරව මේ ලෝකයේ තියෙන නොයෙකුත් පැතිකඩවල් උන්වහන්සේ ඉස්මතු කරා. හැබැයි බොහෝම සුළු ප්‍රමාණයක්. විශේෂයෙන්ම මේ කර්මය සහ කර්මයේ විපාක ඒ දන්නා ස්වභාවය ඒ ඔස්සේ ඉස්මතු කරපු කරුණු අපිට හිතා ගන්නටවත් බෑ. ඒ වගේම නොයෙකුත් ලෝකයන්ගේ ස්වභාවයන්, මේ ලෝකයන්හි ආයුෂ සැප දුක විඳින්නේ කොහොමද? ඒ ලෝකයන්ගේ ජීවත් වන දෙවිවරු, එහෙම නැත්නම් බ්‍රහ්ම පිරිස, එහෙම නැත්නම් සතර පාගත සත්වයාදී මේ සත්වය මොන විදිහේ ක්‍රියාවන්ගෙන් යුක්තවද ජීවත් වෙන්නේ ආදී දේවල් උන්වහන්සේ මේ අතට ගත්ත නිල්ලි ගෙඩියක් එහෙට මෙහෙට කරලා බලනවා වගේ ඒ සියල්ල පිරිසිඳ දැකලා අපට ඉස්මතු කරා. ඒ වගේම තමයි තවත් නොයෙකුත් මේ ලෝකයේ මිනිසෙයින් කතාබස් කරන ලෝකයේ තිබෙනා වූ නොයෙකුත් විෂයන් උන්වහන්සේ අපට ටික ටික නමුත් දේශනා කරපු තැන් තිබෙනවා. ඒ අපට මේ යන සසර ගමනේදී නිවන් මඟක් ඉස්මතු නොකර ගත්තත් අඩුම වශයෙන් දුගතියක නොවැටි ස්වර්ගයක හෝ උපදිත්වා කියන අදහසින්. අපි දන්නවා උන්වහන්සේලා මහා කරුණිකයි. ඉතින් පින්වත්නි, මේ අපගේ බුදුරජාණන් වහන්සේ විසින් අන්න ඒ වගේ මේ ලෝකයේ මිනිස්සුන් විසින් කතාබස් කරන එක්තරා විශේෂ වූ පැත්තක් ඉස්මතු කරනවා. ඒ තමයි මේ ශරීරයේ පිහිටන ලක්ෂණයන්
පිළිබඳව. මේ ශරීරයේ පිහිටන ලක්ෂණ විශේෂ වූ 32ක් තිබෙනවා. ඒවට කියනවා මහා පුරුෂ ලක්ෂණ කියලා. මේ මහා පුරුෂ ලක්ෂණ පිහිටන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයේ හෝ සක්විති රජ කෙනෙකුගේ ශරීරයේ. මේ ලකුණු නිකං පිහිටනේව නෙමෙයි. දෙවි කෙනෙක් දීපුවා නෙමෙයි. ඉබේ හටගත්තේව නෙමෙයි. තමන් මේ විදිහට මගේ ජීවිතේ ඊළඟ ජීවිතේ ලකුණු පිහිටත්වා කියලා පතල ඒ හේතුවෙන් ලැබුණේව නෙමෙයි. වෙන කිසිම කෙනෙක් විසින් දීපුවා නෙමෙයි. තමන් සසරේ කරපු පුණ්‍ය කර්මයන්හි විපාක ආදී මේ දේයට අනුව ලැබෙන දේවල් කියලා අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ මේ පුරුෂ ලක්ෂණ තිබෙන කෙනාට මේ ජීවිතය අත්විඳින්නට ලැබෙන්නේ මොනවාද කියලත් උන්වහන්සේ දේශනා කළා. මේවා පින්වත්නි විද්‍යාඥයන්ට හොයාගන්න පුළුවන් දේවල් නෙමෙයි. කොටින්ම කිව්වොත් ඍෂිවරුන්ටත් බෑ මේවා හොයාගන්න. අපි ගත්තොත් ඍෂිවරු කියලා කියන්නේ මහා ප්‍රබල පිරිසක්. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මේ ඍෂිවරයෙකුට පුළුවන් කියනවා මේ ජනපදයක් විශාල ප්‍රදේශයක් වුණත් එක ක්ෂණයකින් අලු කරලා දාන්න අදිෂ්ඨාන කරලා ශාප කරලා විනාශ කරන්න පුළුවන් කියනවා. මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රයේ සඳහන් වෙනවා අදටත් ඒ වගේ ගම් ජනපද තිබෙනවායි කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ කාලේ තිබූ ජනපද කිහිපයක් එතෙන්දී නම් කරනවා. උපාලිගෙන් අහනවා මේවා ශාප විච්ච නගර කියනවා. මේ අතීතයේ ඍෂිවරු ශාප කරපු ස්ථාන කියනවා. එතකොට ඒ වගේ ප්‍රබල ඍෂිවරුන්ටවත් හොයාගන්නට බැරි මේ කර්මය සහ එහි විපාක සම්බන්ධ විශේෂ කරුණු කියවෙන මේ පුරුෂ ලක්ෂණ ගැන හොයාගන්න බෑ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි ටිකක් බලමු මොනවද මේ පුරුෂ ලක්ෂණ? ඒවා කොහොමද ලැබුණේ? ඒවා තියෙනවා නම් මොනවද මේ ජීවිතය අත්දකින්නට වෙන්නේ කියලා. දීඝනිකායේ ලක්ෂණ සූත්‍රය. මේ සූත්‍රයේ බොහෝම දීර්ඝ දේශනාවක්. නමුත් අපි කරුණක් දෙකක් හරි විස්තර කරගමු. අපි කරන පින්දහම් ආදිය කෙරෙහි තවත් සිත නැමෙන්නට හේතු වෙන නිසා. ජේතවනාරාමේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා පුරුෂ ලක්ෂණ තිබෙන මහා පුරුෂයින්ට ගති දෙකයි කියනවා. ගිහි ගෙදර හිටියොත් කොහොමද? මේ සතර මහා දිවයිනේට අධිපති වූ දැහැමින් ධාර්මිකව මේ සියලු ලෝකේම හිමිකරුවා බවට පත් වූ සතුරු නැති ලෝකේම නායකයා වන සක්විති රජ බවට පත් වෙනවා කියනවා. ඒ රජතුමාට තියෙනවා අනිත් කාටවත් නැති දේවල් බොහෝමයක්. ඒ අතරින් ප්‍රධානයි සප්ත රතන. මොනවද? පළවෙනි රත්නය සක්‍රුවන. එහෙම නැත්නම් චක්‍රරතන. චක්‍රරතන කියලා කියන්නේ පින්වත්නි විශාල මාණික්‍යමය රෝදයක්. අර කරත්ත රෝදය වගේ විශාල රෝදයක්. ඒක මේ අතින් හොල්ලන්න කරන්න පුළුවන් එකක් නෙවෙයි. 이르දිමය ආකාරයෙන් තමයි පහළවන්නේ මේ රජුරන්ගේ පිනට. මේ චක්‍රරතනයේ තියෙනවා අර කරත්ත රෝදේ වගේ වටේට ලස්සන නිම්වලලු ආදී දේවල් කැටයම් වලින් විසිතුරු වෙලා තිබෙන්නේ. ගරාදි 1000ක් තිබෙනවා. ලස්සන මැදක් තිබෙනවා. ධර්ම චක්‍රය වගේ හිතා ගන්න. මෙන්න මේ චක්‍රරතනය පහළුණා කියන්නේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සයෝ අනෙකුත් රජවරු ආදී හු දැනගන්නවා මෙන්න මෙයා තමයි සක්විති රජතුමා කියලා. දවසක් මේ සක්විති රජ වෙන්නට හිටපු රජ කෙනෙක් පොය දවසේ හොඳට වතුර නාලා උදේ අලුයම කාලේ සුදු වස්ත්‍ර ඇඳගෙන මාලිගාවේ උඩ මහලක සඳුළු තලේ ඉන්නවා කියනවා. ඉන්නකොට එක පාටම මේ විශාල මාණික්‍යමය රෝදය මැවුණා කියනවා.
අවකාශයේ පහළ වෙනවා. බිම ස්පර්ශ කරන්නේ නැහැ. රජුරෝ දැන් මේක අහලා තියෙනවා. එතුමාට හිතුණා කියනවා අනේ මමද දන්නේ නැහැ සක්විති රජුරෝ. දැන් මේ වෙනකොට අටසිලුත් සමාදන් වෙලා මේ රජුරෝ ඉන්නේ. පෑන් කෙන්ඩි අරගෙන පිරිත් පැන් ඉස්සා කියනවා භවත් චක්කරතනේ කරක වේවා ලෝකේ දිනාවා කියලා. එහෙම කිව්ව සැනින් අර විශාල මාණික්‍යමේ රෝදය ඒක සංගීත පව නිකුත් කරන විශාල රෝදයක්. ආලෝකයේ විහිදුවන මේ රෝදය කැරකි කැරකි යන්න පටන් ගත්ත කියනවා. රජ්ජුරුවත් පහලට බැහැලා සිවුරග සේනාව ඉක්මනටම ලෑස්ති කරගෙන අර මැණික් රෝදේ පිටිපස්සේ ගියා කියනවා. ඒ මැණික් රෝදය මුහුද මතින් යනකොට පිටිපස්සෙන මේ රජ්ජුරුව ඇතුළු සිවුරග සේනාව මේ මුහුද උඩින් ගමන් කරනවා කියනවා වතුර ස්පර්ශ කරන්නේ නැහැ කියනවා. මේ මැණික් රෝදේ 이르දිය. භූමියේ යනකොට විසම තැන් සම වෙලා පහසුවෙන් යන්නට පුළුවන් විදිහට හැදෙනවා කියනවා. ඉතින් මේ චක්‍රරත්නය ලෝකේ ජනපදයන් කරා ගිහිල්ලා ඒ ජනපදයන් වල ඉන්න රජුරු ඉන්න මාලිගා ඒ ආසන්නයට යනවා. එතකොට ඒ රජවරු දැනගන්නවා කියනවා මෙන්න සක්විති රජුරු පහළ වෙලා කියලා. කියනවා ඇවිල්ලා මේ රජුරවන්ට වන්දනා කරලා රජතුමනි මේ රාජ්‍ය ඔබ වහන්සේගේ බාර ගන්නසේක්වා කියලා. බලන්න කිසිම යුද්ධයක් මුකුත් කරනවද කියලා? නැහැ. පිනේ විපාක. එතකොට මේ රජුරු අනුශාසනා කරනවා කියනවා හොඳයි පංචශීලය ආරක්ෂා කරගෙන ධර්මයට මූලිකත්වය දීලා මේ රාජ්‍ය බලා ගන්නට ආදී වශයෙන් මේ බණ කියන්නේ ධර්මය කියන්නේ ධර්මය කියමින් ඒ විදිහට මුළු ලෝකෙම මේ චක්‍රරතනය ගමන් කරනවා. අවසානයේ මේ රජුරුවන්ගේ රාජධානියේ යුක්තිය පසිඳලන විශාල මාලිගාවේ තිබෙන විශාල ශාලාවක්. අන්නේ ශාලාවේ ඉදිරි ద్వාරයේ උඩ කාටවත් හොල්ලන්නට බැරි විදිහට සවි වෙනවා කියලා කියනවා. කවදා හරි සක්විති රජකම අහවර වෙනවද? අහවර වෙන්නේ කිට්ටු වෙද්දි මේ චක්‍රරතනේ වෙන තැනක ඒ විදිහට ගිහලා රැඳෙනවා. එහෙම දේශනාවේ සඳහන් වෙන්නේ. ඊළඟට හත්ති රතන. උපෝසත කියන උසස්ම කුලයට අදාළ වූ හස්තියෙක් මේ රජුරවන්ට ලැබෙනවා. සුදු පාටයි. අහසේ යන්න පුළුවන්. 이르දිමත්. ඊටාම වේගවත් කියලා කියනවා. ඊළඟට අස්සරතනං අශ්වයෙක් හම්බෙනවා. මේ අශ්වයාට අහසින් යන්න පුළුවන්. ආජානීය කියන කුලේ අශ්වයෙක්. මණිරතන ලස්සන මණිකක් තිබෙනවා මේ ලෝකෙ ඔක්කොට මේක හිමි වෙන්නේ නැහැ. මේ මාණික්‍ය රත්නය ආලෝකයේ විහිදුනවා. ප්‍රകൃතියෙන්ම ආලෝකයේ විහිදුනවා. අපි මුකුත් එළියක් බාහිරින් අල්ලන්න ඕනේ නැහැ. රාත්‍රී 12ට කොඩියක මුදුනේ මේ මණික හයි කරලා රජුරෝ පිරිස සමග පිට වුණා කියන නගරෙට මිනිස්සු හිතුවා කියනවා ඉර පායලා කියලා. වැඩ පටන් ගත්තා කියනවා. ඊළඟට ඉත්ති රතන රජුරුවන්ගේ ප්‍රධාන දේවිය අනෙකුත් ස්ත්‍රීන්ට වඩා අතිශයින්ම ලස්සනයි. ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව. උෂ්ණ කාලෙට අතපය සීතලයි, සීතල කාලෙට අතපය රස්නෙයි. කටින් මානෙල් මල් සුවඳ එනවා, ශරීරයෙන් සඳුන් සුවඳ හමනවා. රජ්ජුරුවන්ට කලින් නැහැරෙනවා, රජ්ජුරුවන්ට පස්සේ නින්දට යනවා. රජ්ජුරුවන්ගේ හිත බලන්න පුළුවන් වගේ කියනවා. එච්චරකට තේරෙනවා කියනවා රජ්ජුරුවන්ට අවශ්‍යතාවයන් මොනවද ආදී වශයෙන්. ප්‍රියමනාප වචනමයි කියනවා කතා කරන්නේ. ඒ කියන්නේ රජ්ජුරුවන්ට යටහත් පහත්ව සේවිකාවක් වගේ බොහෝම යටහත් පහත් වෙන්න කියලා කියනවා. හරිම ආදරණීයයි කියලා කියනවා. පිනක විපාකයක්. ගහපති රතනන් මේ රජ්ජුරුවන්ගේ ප්‍රධාන ඇමති. මේ ඇමතිට පුළුවන් ලෝකේ ඕනම තැනක තිබෙන නිධානයක් දිවසින් දකින්න. ඒ වගේම මේ නිධානය උඩට මතු කරලා ගන්න එතුමා අදිෂ්ඨාන කරන්න ඕනේ. එච්චරයි. පොළව හරන්න මුකුත් කරන්න ඕනේ නැහැ.
මුහුදේ ගංගාවල පර්වතවල ඕනම නිදානයක් එතුමාට මතු කරලා දෙන්න පුළුවන් මේ රජුරන්ට අවශ්‍යතාවයක් ආපුවා. දිවැස තියෙනවා. පරිනායක රතනමේව සත්තමන්. මේ රජුරන්ට ඉන්නවා ප්‍රධාන පුතෙක්. මේ පුතාට රජුරන්ට වගේම නුවණ තියෙනවා කියනවා මේ ලෝකේ පාලනය කරන්න. ගුණධර්ම සහිත පුතෙක්. ඒ වගේම මේ තව තැනක තිබ්බ මේ රජුරවන්ට ඉන්න ඕනෑම යුද්ධයක් පරාජය කරන්න පුළුවන් හැකියාවක් තියෙන අර ලස්සන ඔය වීරයන්ගේ ප්‍රතිමා තියෙන්නේ. අපි කියමු දසමහයෝධයන්ගේ ප්‍රතිමාවක් හැදුත් අපි හදන විදිහක් තියෙන්නේ. අන්න ඒ වගේ බොහොම ලස්සන හැඩි දැඩි ශක්තිමත් අත්පය තියෙන පුත්තු 1000ක් ඕනම යුද්ධයක් කරලා අනිත් පාර්ශවය පරද්දන්න පුළුවන් කියනවා. රණකාමී කට්ටිය පිරිසක්. ඒ වගේම මට මතකයි දේශනාවක තිබෙනවා 이르දි 4ක් තිබෙනවා අනිත් අයට නැති. මෙන්න මෙහෙමයි කියනවා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු උත්තමෙක් ගිහිගේ වාසය කළොත්. පැවිදි වුණොත් තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඉතින් මේ උතුමන් දෙදෙනාගේම අපගේ භාග්‍යතුන් වහන්සේගේ හෝ වෙනත් බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ වගේම සක්විති රජ කෙනෙකුගේ පිහිටන මේ පුරුෂ ලක්ෂණ මොනවද? පළවෙනි පුරුෂ ලක්ෂණය තමයි සුප්පතිට්ඨිත පාද ලක්ෂණ. ඒ කියන්නේ මේ උතුමෝ පෙර ජීවිතවලදී හරියට මේ දැඩි ලෙස කුසල ධර්මයන් සමාදන් වෙලා ඒ කුසල් පුරලා තිබෙනවා. මෙහි විශේෂයෙන්ම සඳහන් වෙනවා කාය වචී මනෝ සුචරිතය. ඒ වගේම තමයි තමන්ට ලැබුණ දේ අනිත් අයට දීලා අනුභව කිරීම, පන්සිල් ආදී සිල් සමාදන්ව පිරීම, උපෝසත සිල් සමාදන් වී සුරැකීම, අම්මට තාත්තට උපස්ථාන කිරීම, සිල්වත් ගුණවත් මහණ උතුමන්ට උපස්ථාන කිරීම, බ්‍රාහ්මණයින්ට උපස්ථාන කිරීම, වැඩිහිටියන්ට උපස්ථාන කිරීම. ප්‍රධාන වශයෙන් සඳහන් වෙන්නේ මෙන්න මේ පුණ්‍ය කර්මයන් සසරේ කරලා තියෙනවා. ඉතින් මේ පුණ්‍ය කර්මයන් බහුල වශයෙන් කිරීම නිසා දෙවියන් අතර උපදිනවා කියනවා. ඉපදුනහම අනෙකුත් දෙවිවරු අභිභවා පංචකාමයෙන් බලවත් කියනවා. ඊළඟට දිව්‍ය ආයුෂයෙන්, පැහැයෙන්, සැපයෙන්, දිව්‍ය යසසින්, දිව්‍ය අධිපති බවින් ආදී වශයෙන්. ඒ වගේම දිව්‍ය රුවින්, දිව්‍ය හඬින්, දිව්‍ය සුවඳින්, දිව්‍ය රසයෙන්, පහසින් ආදී වශයෙන් මේ කරුණු 10න් බලවත් කියලා කියනවා අනෙකුත් දෙවිවරුන්ට වඩා. මනුස්ස ලෝකයට ආවට පස්සේ අන්න අර පුරුෂ ලක්ෂණය ලබනවා. මොකද්ද? සුප්පතිට්ඨිත පාද ලක්ෂණ. ඒ කියන්නේ සුපිහිටි පා ඇති බව. සුපිහිටි පා ඇති බව කියලා කියන්නේ පින්වත්නි, බිම මේ පාදේ තිබ්බට පස්සේ මුළු පාදයේ යටිපතුලේ සියලු ස්ථානයන් වලින්ම පොළොව ස්පර්ශ කරනවා. දැන් අපේ නම් පාදයේ මැද වක ගහලානේ තියෙන්නේ. ඒ කියන්නේ සමානව නැහැ. විසමයි. ඊළඟට තමයි පාදයේ ඔසවනකොට එකවර සම්පූර්ණ යටිපතුලම ඔසවනවා. අපි එහෙම නැහනේ. අපි ඉස්සෙල්ලා විලුඹ උස්සනවා. ඊට පස්සේ ඉස්සරහට විලුඹ ගෙනියනවා. එතකොට විලුඹ ඉස්සලා තියෙනවා. ඊට පස්සේ තමයි පාදේ ඉස්සරහා පොළවේ තියන්නේ. ඔය වගේ තමයි යන්නේ. නමුත් මේ උත්තමීන් වහන්සේලා එහෙම නැහැ. සමලෙස පොළව එකවර ස්පර්ශ කරනවා, සමලෙස ඔසවනවා, සමලෙස ගෙනියනවා, සමලෙස ආය පොළවේ තබනවා. මෙන්න මේක පුරුෂ ලක්ෂණයක්.
ඉතින් මේ ලකුණ තියෙනවයි කියලා කියන්නේ සක්විති රජතුමාට නම් මොකද වෙන්නේ? ඔව්. කිසිම සතුරෙකුට පරද්දන්න බෑ කියනවා. මේ සක්විති රජතුමාව කිසිම ආකාරයකින් කිසිම හතුරෙකුට පරාජය කරන්න බෑ කියනවා. බුදුරජාණන් වහන්සේ නමක් වුණොත් මොකද වෙන්නේ? ඇතුළත හෝ බැහැර සතුරන් විසින් පරාජය කරන්න බෑ කියනවා. අභ්‍යන්තර හතුරු කිව්වේ කවුද? රාග, ද්වේෂ, මෝහ. බාහිර හතුරු කියලා කියන්නේ උන්වහන්සේට වෛර කරන මහණෙක් වෙන්න පුළුවන්, බමුණෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, මාරෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. ඒ කිසිම කෙනෙකුට පරාජය කරන්න බෑ කියනවා. එතකොට පින්වත්නි, පරාජය නොවන ඇත්තෝ බවට පත් වෙන නම් මොකද කරන්න ඕනේ? අර පෙර සඳහන් කළ පින්දහම් කරන්න. දැන් අපි සසරේ යනවනේ. අපි දන්නවා අපි නිවන අවබෝධ කිරීම කියන දේ බොහෝ දුරක තියෙන ඉලක්කයක්. සමහරට අපේ නිවන් මාගේ අවසානය මෛත්‍රී බුද්ධ ශාසනය විය හැකියි. සමහරට ඊටත් එහා වෙන්නට පුළුවන්. එතකොට මේ යන සසර ගමනේදී අපි බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිය ශ්‍රාවකයෝ විදිහට දුබලයෝ විදිහට මේ සසරේ ආ යුතු නැහැ. ප්‍රබලයෝ බවට පත් වෙන්නට ඕනේ. එසේනම් පින්වත්නි, අර සඳහන් කරපු පින්කම් සිදු කළ යුතුයි. සීලය ආරක්ෂා කිරීම, ඊළඟට උපෝසත සිල් ආදී ආරක්ෂා කිරීම, කන බොන දේවල් අනිත් අයට බෙදලා අනුභව කිරීම, අම්මට තාත්තට වැඩිහිටියන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට උපස්ථාන කිරීම. අපේ නිවන නම් වූ ඉලක්කය වෙනුවෙන් මේ පින්දහම් කළ යුතුයි. අඩුම වශයෙන් පන්සිල්වත් ආරක්ෂා කරන්නට ඕනේ පින්වත්නි. නැත්නම් අපි පරාජයටපත් වූ ඇත්තෝ විදිහට තමයි මරණයටපත් වෙන්නේ. අපි මේ මෑතකදීත් අපි අපේම ඥාතිෙක් අපි බැහැ දකින්න වැඩිය යම් කිසි තැනකට දැන් මරණාසන්න නිසා එතුමී කියනවා මේ මරණයටපත් වන පෙර තමන්ගේ ස්වාමියා දැන් තමන්ට පේනවලු. ඊළඟට ඒ ඥාතියාගේ එක්තරා දියණියක් මරණයටපත් වුණා, ජීවිතේ නැති කරගත්තා. එයා පේනවලු, එයා කියනවලු එන්න කියලා. අර නැති වුණ මහත්තයා කියනවලු මෙහි වරින් බං යන්න දැන් ඇති කියලා. එතකොට අපේ අනිකුත් ඥාතියොත් එතන හිටියා. සමහර ඕවා මනස්ගත කියලානේ කියන්නේ. අපි කලිනුත් මතක් කරලා තියෙනවා බුද්ධ දේශනාව මෙහෙම තියෙනවා. අවසන් කාලේ Tamanට මේ මළගිය ඥාතිය ඇවිල්ලා කතා කරනවා. ඉතින් ඒක ඒ වෙලාවේ එයාටත් ඒ වටේ හිටපු අයටත් ප්‍රත්‍යක්ෂ වුණා මේක ඇත්තක් නේ කියලා. එතකොට මේ මරණාසන්න වෙනකොට එහෙම වෙනවා. දේශනාවේ සඳහන් වෙනවා. නිරය යන්න තියෙනවා නම් ගිනි දැල් පේනවා. තිරිසන් ලෝකේ යන්න ඉන්නෝ නම් තිරිසන් සත්තු වගේ අය පේනවා. පෙරේත ලෝකේ යන්න ඉන්නෝ නම් ওই ඥාතියෝ අර එමේ පේනවා. පින්බලය බලවත් කරගෙන හිටියොත් පින්වත්නි දෙවිවරු ආදී උතුමෝ තමයි පේන්නේ. දැන් බලන්න දුටුගැමුණු රජතුමා මරණාසන්න වෙනකොට දිව්‍ය ලෝක 6ම ආවනේ. එතකොට ඒ දිව්‍ය ලෝක 6න්ම ඉල්ලුම මේ රජතුමාව උඩට ගන්න. ඒ පින් කරපු උතුමෙක්. එතකොට දිව්‍ය ලෝකේන තමන්ව ඉල්ලන විදිහේ සුපිරි චරිතයක් බවට පත් වුණොත් ගොඩනේ. මොකද දෙවියන් අතර විශේෂයෙන්ම සතරවරම් දෙවිවරු ඉන්න චාතුම් මහරජිකේ, සක්‍ර දෙවියන් තව්තිසාව, සුයාමාදී දෙවිවරු ඉන්න යාම දිව්‍ය ලෝකේ, මෛත්‍රී බෝධිසත්වයෝ ඉන්න තුසිතය, මේවා සත්පුරුෂ භූමි. ඒකාන්තින්ම සැප තියෙන භූමි. විශේෂයෙන්ම කම් සැපේ උදෙසාම නෙවෙයි මේ කියන්නේ. සත්පුරුෂයෝ ඉන්නවා පින්නත් නේ. බලන්න මේ මනුස්ස ලෝකයේ සත්පුරුෂයෝ කීයෙන් කී දෙනාද ඉන්නේ කියලා. අපිට විශ්වාසයෙන් ඇසුරු කරන්න පුළුවන් කීයෙන් කී දෙනාද ඉන්නේ කියලා. සමහර පවුල්වල තියෙනවා දෙමව්පියෝ දරුවන්ට කොඩි වින කරනවා. දරුවෝ දෙමව්පියන්ට කොඩි වින කරනවා.
ඔබ මාධ්‍යවල දැකලා ඇති. ඉඩකඩම් ලියාගෙන අම්මලා තාත්තලා බලෙන් බෙල්ලට පිහිය තියලා ඉඩකඩම් ලියා ගන්න අත්සන් අරගෙන පාරට ගිහින් දාලා. ඊළඟට මිනිස්සු මරන්න දැන් හරියට පෙළඹෙනවා මේ සිංහලයෝ තමයි ගොඩක්ම මේ වැරදි කරන්නේ. බෞද්ධයෝ සිංහලයෝ. ඉතින් එහෙම ගියොත් ස්වර්ගයක් ගැන හිතන්නවත් බෑ. අපි සත්පුරුෂ ගුණ පුරන්නට ඕනේ. අපි යමක්ද වපුරන්නේ ඉහි අස්වැන්න අපට නෙලා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම පාලන තන්ත්‍රයන්හි සිටින ඇත්තෝ මුලින්ම තෙරුවන් සරණ යන්නට ඕනේ. ඒ වගේම පූජ්‍ය පක්ෂයේත් සමහර අපි දැකලා තියෙනවා තිසරණේ අඩුපාඩු තිබෙනවා. සීලය ගැන නෙවෙයි මේ කියන්නේ. තිසරණේ අඩුම ගානේ බුදුරජාණන් වහන්සේ ගැනවත් හිත පහදවගෙන ඉන්නවා නම් මේ යුගයේ හැටියට විශාල දෙයක් කරන්න පුළුවන්. වැඩි දෙයක් අවශ්‍ය නැහැ. අපේ ලංකාවේ විහාරස්ථාන වලින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න මරණින් මතු ස්වර්ගය යන්න හේතු වෙන කරුණු ටිකක් කියලා දෙනවා නම් මේ රට වෙනස් කරන්න පුළුවන්. ජාතක පොතේ තියෙන කරුණු අපිට ඕනෑමටත් වැඩි ස්වර්ගය යන්න. එච්චර ගුණධර්ම මේ වගේ තියෙනවා. මේවත් කියලා දෙනවා නම් මේ රට සෞභාග්‍යයක් කරා යනවාමයි. දැන් මේ යන හැටියට අපිට ඒක පේන තෙක් මානයක නැහැ. දැන් බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියලා කියන්නේ අෂ්ටාර්ය පුද්ගල ආර්ය මහා සංඝරත්නයනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වුනහම අඩුම වශයෙන් සෝවාන් මාර්ගයේවත් ඉන්න කෙනෙක් බවට පත් වුණොත් එයා බුදුරජාණන් වහන්සේගේ ආර්ය පිරිසට අයිති වෙනවා. ඊට මෙහා එක්තරා දේශනාවක තියෙනවා ගෝත්‍ර බුහු කියලා පුද්ගලෙක් ගැන. ඒ කියන්නේ ආර්ය පුද්ගලෙක් නෙවෙයි, හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ පැහැදීමෙන් යුක්තව එයා අතෙන් යන්න උත්සාහ කරනවා. එතකොට අෂ්ටාර්ය පුද්ගල හෝ අර කියන පුද්ගලෙක් හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් අෂ්ටාර්ය පුද්ගල කියපුවම හිතන්න එපා සිවුර පුරවගත්ත ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි, භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි, අද නැතත් මෙහෙණින් වහන්සේලා පමණක් නෙවෙයි, උපාසක උපාසිකාවුත් අයිති. බුද්ධ ශාසනය ඉදිරියට ගෙනියන්නට ඒ වගකීම භික්ෂුන් වහන්සේලාට පමණක් නොවේයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ උපාසක උපාසිකාවන්ටත් අදාළ වගකීමක්. උපාසක උපාසිකාව කිව්වහම මනුස්සයෝ විතරක් නෙමෙයි, දෙවිවරු බ්‍රහ්මයොත් ඇතුළත්. දැන් සතරවරම් දෙවිවරු සෝවාන්නේ උපාසකවරු. ඊළඟට සෙන්පති දෙවිවරු ආටානාටි සූත්‍රය කියවන්න සිංහලෙන්. ඒකේ තියෙන ඒ ගොඩාක් සෙන්පති දෙවිවරු උපාසකවරු. ආලවක, ඊට පස්සේ ජනවසබ, බිම්බිසාර රජුරු මනුස්ස ලෝකයේදී උපාසකවරු. මේ ඔක්කොම බණ කියන අය. ඇයි මං එහෙම කියන්නේ? සුමන සමන් දෙවියෝ බණ කියනවා. ඇයි මං එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමිචිපටිපන්නයි කියලා. සසර දුකින් ඈතර වෙන්නට කියලා අපි කියමු බෝමලු අතු ගන්නවා නම් ශ්‍රද්ධා සිතින් එයා උපාසකෙක් හෝ උපාසිකාවක් නේ. මලක් පහනක් හරි පූජා කරනවා නම් එයා උපාසකෙක් හෝ උපාසිකාවක් නේ. ඒ පුද්ගලයා සාමිචිපටිපන්නයි. ඒ කියන්නේ තමන් පුරුදු කරන ධර්මය අනිත් අයට කියලා දෙනවා. තමන් දන්නේ පුංචි දෙයක් වෙන්න පුළුවන් ධර්ම කරුණු අනිත් අයට ඒක කියනවා. ඇයි? මේ ධර්මය අනිත් අයට කියවීම විශාල පින්කමක්. ඒක එයා දන්නවා. ඒ වගේම තමයි ශාසනය ඉදිරියට පැවැත්ම සඳහා රුකුල් දෙන කරුණක්. බුද්ධ ශාසනය කියලා කියන්නේ ත්‍රිවිධ චෛත්‍යයන්, ඒ වගේම සිව්වනක් පිරිස. එතකොට පින්වත්නි, ගිහි උපාසකෙක් හෝ උපාසිකාවක් බවට පත් වුණොත් යමෙක්, එයා සාමිචිපටිපන්න ගුණේ පිරිය යුතුමයි.
එයා විදුහල්පතිවරයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, දේශපාලඥයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලමනාකරන හෝ ඒ මොන තනතුරක හෝ කියන්නේ විශාල තනතුරක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා සාමිචි ප්‍රතිපන්න ගුණේ පුරන්නට ඕනේ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ලක්ෂණයක්. එතකොට පින්වත්නි බලන්න දේශපාලඥයෙක් වේදිකාවට නැග්ගට පස්සේ එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් එයා කතා කරන කතාවෙන් 75%ක්වත් තිබෙන්න ඕනේ බුදුබණ. පුළුවන් දේ තත්ත්වයට පත් කරන්න අද රට. ඒක බෑ. එහෙම වුණොත් කවදා හරි අපේ මේ රට ගොඩ ගන්නට පුළුවන්. නැත්තම් මේ රට පාලනය කරන්නේ සිංහලයෝ නෙවෙයි වෙනත් එක ජාතිකයෝ. අනගාരിക ධර්මපාලතුමා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට අයිති හොඳ උපාසක මහත්මයෙක්. බලන්න එතුමා වේදිකාවට නැග්ගට පස්සේ ජාතිය ගැන කිව්ව ඊළඟට බුදුබණ කියලා දුන්නා. ගමින් ගමට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවන්නට කරුණු කිව්වා. ජාතිය ගොඩ ගන්න විදිහ මේ සූත්‍ර අනුසාරයෙන් කියලා දුන්නා. අන්න ගුණධර්ම පුරපු උපාසකවරු. මේ බණ කියනවා කියන හරීම ලස්සන දෙයක්. අපි අවධානය යොමු නොකරන දෙයක්. කුඩා කාලේ ඉඳන් පාසල් වල කියලා දෙන්න ඕනේ බුදුබණ අනිත් අයට කියලා දෙන්න. ශාසනයේ පැවැත්මට හේතු වෙන දෙයක්. ඒ ධර්ම කතික දරු පරපුරක් බිහි කරලා ඒ ඇත්තන්ට යම්කිසි වටිනාකමක් දෙන්න ඕනේ. පිළිගන්න චරිත බවට පත් කරන්න ඕනේ. දැන් වෙනත් ආගම්වල ඒ ආගමික කටයුතු කරන ඇත්තන්ට විශේෂයෙන් දේවල් කරනවා. එයාලා ධෛර්යමත් වෙන විදියට. ඉතින් ඒ නිසා අපි මීට වඩා සාමිචි ප්‍රතිපන්නාදී ගුණධර්ම ඇති කරගන්නට උත්සක වෙන්නට ඕනේ. ඒ වගේම තව කරුණක් කියන්න මේ කරුණුත් එක්ක අපිට මතක් වුණා සතරවරම් දෙවිවරු. බුද්ධ ශාසනයේ ආරක්ෂාවෙහි වගකීම බාරව සිටින උත්තම දෙවිවරු සතරවරම් දෙවිවරු සහ සෙන්පති දෙවිවරු. අපි ගොඩක් පොළොවාසී දෙවිවරු ගැන දන්නවා. සමහර මේ ගරු නම් දීලා කතා කරන එවැනි ආත්ම තිබෙනවා. ඒ අය දෙවිවරුත් නෙමෙයි. අපේ ඇත්තෝ හරියට ගරු කරනවා. නමුත් මේ ආර්ය වූ ශ්‍රාවකත්වයට පැමිණි සතරවරම් දෙවිවරු ගැන දන්නේ නැහැ. සෙන්පති දෙවිවරු ගැන දන්නේ නැහැ. සෙන්පති දෙවිවරුන්ගේ විස්තර විනෝද බලන්න එක්තරා තැනක තිබෙනවා මේ වෛශ්‍රවණ දෙවියන්ගේ භාණ්ඩාගාරික දෙවියෝ මණිබද්ද කියලා. ඒකේ තියෙනවා රුවන් වමාරණ මුගටියෙක් දකුණතින් දරාගෙන මසුරන් වහනේ වන කලගෙඩියක් මත දකුණු පාය තබා සිටින්නා වූ වෛශ්‍රවණ දෙවියන්ගේ භාණ්ඩාගාරික මණිබද්ද නම් දේවතාවුන් වහන්සේගේ ආඥාවෙන් ආනුභාවයෙන් කිරි උතුරවා පිනට පිහිට වෙන්නයි පින් ගන්නවා ආදී වශයෙන්. දැන් අපි ලක්ෂ්මී මෑණියෝ ගැන දන්නවා. නමුත් මණිබද්ද දේවතාවුන් වහන්සේ ගැන දන්නේ නැහැ. කෙනෙකුට අවශ්‍යම නම් ඒ සෞභාග්‍ය කරා යන්න මං එහෙමවත් උත්සාහ කරනවා කියලා ඒ දේවතාවුන් වහන්සේ මතක් කරාට කමක් නැහැ. ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. සතරවරම් දෙවිවරුන්ට වන්දනා කරාට කමක් නැහැ. පෞරස් වෙන්නේ නැහැ. ඒත් සෝවාන් වෙච්ච අය. පින් රැස් වෙනවා. ඊළඟට ඒ ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ ස්ථාවර ශ්‍රාවකයෝ වරදින්නේ නැහැ. හැබැයි පින්වත් මේ දෙවිවරු අපි ඉල්ලන සැනින් දෙන අය නෙවෙයි. අපේ ශ්‍රද්ධාව සීල ආදී දේවල් උපරිම අයුරින් බලාපොරොත්තු වෙනවා. අපිට මේ දේ දුන්නොත් අපි ධර්ම මාර්ගයෙන් ඈත් වෙනවා නම් ඒ ඇත්ත දෙන්නේ නැහැ. ඒ ඇත්ත කැමති අපි උපරිම වශයෙන් ගුණධර්ම පුරුදු කරලා ඒ ඇත්ත අතරට එනවන්ට. ඉතින් මේ දෙවිවරු ආශ්‍රය කරද්දී අපි ඉවසීමෙන් ගුණධර්ම පුරන්නටම ඕනේ. විශේෂයෙන්ම දැන් මේ ඒ ආටානාටි සූත්‍ර දේශනා කළේ මේ සිවණක් පිරිසේ ආරක්ෂාවටනේ. එතකොට මේ ආටානාටි සූත්‍රය අපි සජ්ජායනා කරන්න ඕනේ. සූත්‍රයේ අවසානයේ තිබෙනවා
පරියාපුනාත භික්කවේ ආටානාටියන් අත්ථ සංහිතාය ආදි වශයෙන් අර්ථ සහිතයි මේක නිතර පුරුදු කරන ආදි වශයෙන්. එතකොට ඒක ධාරේත භික්කවේ ආටානේ ධාරණය කරගන්න කියනවා. මතක තබා ගන්න කියනවා. දැන් ගොඩාක් අය මේ ආටානාටිය පිරිත කියන්න බයයි. හාමුදුරුවරුත් පිරිතකට ගියාම මේකේ තියෙන මහ ප්‍රාණයම උච්චාරණය කරනවා මිනිස්සු නිකන් හෙල්ලිලා යන්න. එහෙම එකක් නැහැ. ඒ සූත්‍රයේ බණවර දෙකකට තිබෙන්නේ. ඒ බණවර දෙකේම තියෙනවා විපස්සිස්ස නමත්තු චක්කුමන්තස්ස සිරිමුතෝ ආදී වශයෙන් සත්බුදු වන්දනාවෙන් පටන් ගන්න කොටසක්. ඊට පස්සේ දතරාෂ්ට දෙවියන්ගේ විස්තරය. ඊට පස්සේ විරූඪ දෙවියන්ගේ, ඊට පස්සේ විරූපාක්ෂ දෙවියන්ගේ, ඊට පස්සේ වෛශ්‍රවණ දෙවියන්ගේ කොටස. මෙන්න මේ ටික අපි පාඩම් කරගන්නට ඕනේ. ඊළඟට සෙන්පති දෙවිවරුන්ගේ නම් තියෙනවා. අන්න ඒ ටික පාඩම් ටික නිතර කියන්න. බය වෙන්න එපා. පිටි කෑවාය, මස් කෑවාය ආදී වශයෙන් ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. නිර්මාංශ විමිතින් අමනුෂ්‍ය ප්‍රශ්න තියෙන කෙනෙකුට යම් කිසි සහනයක් ගන්න එකේ හේතුවක් තියෙනවා. ඒක සීලයක් නෙමෙයි. මේ පිරිත බය නැතුව කියන්න. ගොඩක් අය බයයි මේ යම් යම් අර පොත්වල තියෙන විස්තර කියවලා පෙරවදන් වල ආදී වශයෙන්. එහෙම කිසිම දෙයක් නැහැ. මේ යුගයේ අපි මේ රට ජාතිය ගොඩ ගන්න නම් සතරවරම් දෙවියන්ගේ ආශිර්වාදය අනිවාර්යෙන්ම ගත යුතුමයි. එහෙම කියන්නේ අපි සිංහල බෞද්ධ විතරක් නෙවෙයි අපේ රටේ ඉන්නේ වෙනත් ආගමිකයෝ ඉන්නවා. ඒ ආගම් වලට සම්බන්ධ නොපෙනෙන ලෝකත් එක්ක යාලා ගනුදෙනු කරනවා අපි දන්නේ නැහැ. එයාලා එකම වෙලාවට ඒ ස්තෝත්‍රාදී දේවල් සජ්ජායනා කරලා ඒ බලය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් අපි මේ බල සම්පන්න දෙවිවරුන්ගේ ආශිර්වාදය ගන්න ඕනේ. හැබැයි ආශිර්වාදය ගන්න නම් අවබෝධයෙන් තෙරුවන් සරණ යන්න ඕනේ. සිල් ගුණ දම් පුරන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඔබ ටිකක් කියවලා බලන්නේ සූත්‍රය අපි දැනගත යුතුම සූත්‍රයක්. ඉතින් පින්වත්නි මේ පුරුෂ ලක්ෂණ අපි එකක් කතා කරේ සුප්පතිට්ඨිත පාද ලක්ෂණය ගැන. තව පුරුෂ ලක්ෂණ 31ක් තිබෙනවා. ඉතින් අද දවසේ අපිට මේ පුරුෂ ලක්ෂණය පමණයි කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ අතරතුර අපි තවත් වටිනා කරුණු කිහිපයක් කතා කළා. ඉතින් ඒ සියලුම ධර්ම කරුණු හේතු කරගෙන අප සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වෙලා බුදු සසුනේහි බලවතුන් බවට පත් වෙන්නට ඉඩ ප්‍රස්තාව සැලසේවා. මේ සියල්ලක්ම ආශිර්වාදයන් ලෙස පවතිත්වා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව හේතු කරගෙන රැස් කළා වූ සියලුම පුණ්‍යානුභාව බලයෙන් තෙරුවන් අනන්ත ගුණ බලෙන් ආදී වශයෙන් ගුරු දේවෝත්තමවරු ඇතුළු ලෝවාසී සංඝ රත්නය සූපත් වේවා. ඒ වගේම මේ ගුවන් විදුලි සංස්ථාවෙහි සියලු කාර්ය මණ්ඩලීය පින්වතුන් සූපත් වේවා. ඒ සියලු දෙනාට ඔබ සියලු දෙනාට අප සියලු දෙනාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බලවතුන් බවට පත්වන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක්ම වේවා. සාදු. ඒ වගේම තෙරුවන් කෙරෙහි සිත පහදවාගත් මළගේ ඥාතීන් අතීතයේ වැඩ සිට අපවත් වූ සංඝ පීතෘන් වහන්සේලා ජාතික වීරවරු රණවිරුවෝ ඒ වගේම නොයෙකුත් භීෂණ ක්‍රියාවන් හේතුවෙන් ස්වභාවික විපත් ආදීන් අකාලේ මිය පරලෝකීය සියල්ලෝ මෙපින් බලෙන් සූපත් වේවා. ඒ සියලු දෙනාටම බුදු සසුනේ පිහිට පිළිසරණ ලබා ගන්නට මේ සියල්ලක්ම හේතු වාසනා වේවා. ඒ වගේම තෙරුවන් කෙරෙහි සිත පහදවාගත් පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලොවතෙක් වසන සම්බදෘෂ්ටික බ්‍රහ්ම මණ්ඩලය, දිව්‍ය මණ්ඩලය, ඍෂි මණ්ඩලය ආදී හෝ මෙපින් බලෙන් සුඛිත මුදිත වෙත්වා. අප ඔබ සියලු දෙනාට මේ දායකත්වයෙන් දරු සියලු දෙනාට ඒ පින්නතුන්ගේ වාසස්ථාන ආදීට ආශිර්වාද කරත්වා. ලක්දිව බුදු සසුන බබලන්නට ආශිර්වාද කරත්වා. ඒ සියලු දෙවිවරුන්ට කැමැති බෝධියකින් පිරිනිවීම පිණිස මේ සියලු පින් හේතු වේවා. අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. සාදු සාදු සාදු. සුපින්නතුනි, බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ මාතෘකා කොට ගනිමින් අදතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජනීය වත්තේගම ආනන්ද චිත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.